Ranjan Ramanayaka. ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතු කරන්න. ගිය සතියේ අපිට දැනගන්න ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයට අපහාස කිරීම පිළිබඳව දනුවමක් සිර දනුවමක් රංජන් රාමනායක මැතිතුමාට තීන්දුව කර තිබෙන කාරණාව පිළිබඳව. ඒ තීන්දුවත් සමගම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන මාස 6ක කාලයකට පසුව හිස්වන බව එතුමා ප්‍රකාශ කළා තිබුණා. එතුමාගේ ප්‍රකාශයෙන් ගම්ම්‍ය වන්නේ මාස 6ක් යනතෙක් රංජන් රාමනායක මැතිතුමාගේ පාර්ලිමේන්තු අසුන ඒ ආකාරයෙන්ම පැවතෙන බව කියන කාරණාව. අපි මේ කාරණාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වෙනි ව්‍යවස්ථාව, 89 වෙනි ව්‍යවස්ථාව, 91 වෙනි ව්‍යවස්ථාව, 105 වන ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාවන් කොටස් 4 දිහා බලනකොට බොහොම පැහැදිලිව කියන්නට ඕන කිසිම ආකාරයකින් රංජන් රාමනායක මැතිතුමාට එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට කැමති මාස 6කට පසුවත් මැතිවරණ කොමිසම කියන ආකාරයට එතුමාගේ අසුන හිස් වෙනවා කිව්වත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. ගරු කතානායකතුමනි, මැතිවරණ කොමිසමේ ස්ථාවරය එසේ තිබෙද්දී මම ඔබතුමාගෙන් අහන්න කැමතියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්නට බැඳී සිටින පුද්ගලයෙක් හැටියට ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව මේ ගරු සභාවට කැඳුවේ නැත්තේ කියන කාරණාව ගැන මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි. ඒ වගේම මම පැහැදිලිව කියන්නට ඕන රංජන් රාමනායක මැතිතුමා ජනතාවාදී ජනහිතකාමී හොරබොරු වංචා නැති අවංක දේශපාලන චරිතයක්. මානව හිතවාදියෙක්. පොදු ජනතාවට ආදරය කරන පුද්ගලයෙක්. එතුමාගේ සිරගත වීමත් සමග මේ රටේ ජනතාවගේ ප්‍රතිචාරය ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර බෙහෙදෙන් තොරව හැමෝටම තේරෙනවා. මම මේ කාරණාව කියනකොට රූපරාමුවන් වලින් නොපෙන්වත් ප්‍රතිපක්ෂ කණ්ඩායම හිනහ වෙනවා. ඒකත් රටේ ජනතාව දැනගත යුතුයි. කෙසේ වෙතත් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමාව කුමන පදනමක් යටතේද ඔබතුමා අද දවසේ පාර්ලිමේන්තුවට කැඳුවේ නැත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. Yes. Thank you. Just without taking too much time, sir, and without going into any debate, I want to just flag one or two issues concerning the responsibility of Parliament in this regard. But before I do that, I am bound by law and tradition to disclose my interest in the matter. I am the counsel who appeared for Honorable Ranjan Ramanayaka in the Supreme Court. I was privileged to appear for a clean, honest politician in court, and I am proud of that. Nevertheless, he has been convicted and sentenced. The sentence of 4 years rigorous imprisonment is unprecedented and exceptionally severe
And Parliament has a responsibility in this regard because we have not enacted a law for contempt of court. This has an implication to the article in the Constitution that the Honourable Leader of the Opposition just mentioned, because it says for an offence for which the prescribed punishment is 2 years or more. There is nothing prescribed. Nothing prescribed in the law, because for long Parliament has failed to enact legislation for contempt of court. Although there have been in the public realm a lot of instances where even drafts have been made, we have not done that. That is one. And by failing to do that, it has been like a freedom of the wild ass. Anything can be given as a sentence, and that's not a good thing. I don't want to go into the merits of the case or anything like that, but in this case, Parliament has to take steps to enact a law. English law is supposed to be the substantive law because we don't have a statute law now. And in English law itself, scandalizing the court is no longer an offence of contempt of court. So unfortunately, the court disregarded that and has misdirected itself. That is my position. But I want to bring to your notice a serious lacuna in the law with regard to a statute for contempt of court that has resulted in this unprecedented injustice to an honest member of Parliament. Thank you. ලක්ෂ්මන් කිරියාල ගරුවන් කරු කතානායකතුමනි ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නඩුවේ ඇපල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්යයක්. ඒකට කිසිම අධිකරණයකට බැදියත් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාට අයිති දෙයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් මෙදියත් වෙන්න බෑ. අනුර බණ්ඩාරනායක මහත්මයාගේ නඩු තියෙද්දී පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතු වලට කිසිම අධිකරණයකට බැදියත් වෙන්න බෑ. චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක කාලේ අධිකරණයේ තීන්දුවක් දුන්නා ශිරාණි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගය නවත්තන්න කියලා. නමුත් එතුමා නැවැත්තුවේ නැහැ. දිගටම කරගෙන ගියා. ඉතින් මේ කටයුත්ත ඔබතුමාට තමයි අයිතිය තියෙන්නේ. ඒ වගේ මම දැක්ක ඔබතුමා ප්‍රකාශයක් කළා තිබ්බා නීතිපති සහ අධිකරණය කිව්වොත් මම එතුමාව ගේනවා කියලා. ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා එපා කිව්වා ඔබතුමාට. ඔබතුමාට එපා කිව්වා එයාව ගේන්න. නමුත් ඔබතුමායි ගණන් ගත්තේ නැහැ. මං කියවන්නම් මේක. Attorney General Dapula De Oliveira said Premalal Jayasekara, who was elected to Parliament and is currently on death row, is unsuitable to be seated in Parliament. ඔබතුමා ගණන් ගත්තේ නැහැ. ඔබතුමා ගණන් ගත්තේ නැහැ. ඉතින් මං ඒ පැත්තෙම බලනකොට මං කියනවා ඔබතුමාට විතරයි අයිතිය තියෙන්නේ. ඒ අයිතිය රංජන රාමනායක මැතිතුමා වෙනුවෙන් අවධානය යොමු කළා එතුමා පාර්ලිමේන්තුවට ගෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ගරු කතානායකතුමනි, අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ නැහැ මේවා කතා කරන්නේ. දැන් අද ඔබතුමා රංජන් රාමනායක සමාවෙන්න ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවට ගෙන එක පිළිබඳ ඇගීමකට ලක් කරනවා. ඔබතුමාගේ හොඳ කියනවා. ඒ විදිහට මේක අනුගමනය කරන්න කියනවා. ඔය කියපු කිරියල්ල මහත්තයාම තමයි ප්‍රේමලාල් ජයසේකර මහත්තයා ගෙනාපුම තමුන්නාංශගේ ඔබතුමාට ඉතාම පහත් විතර මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කතා කරා. මේ කාරණේ වැරදි කියලා පොඩ්ඩක් ඉන්න කලබල නැතුව අහගන්නකො මේක. අපිත් අහගෙන ඉඳියනේ. ඔබතුමා කරපු දේ නීති විරෝධී අරකද මේකද කියලා ලොක් කෑ ගහලා ඔබතුමා එදා ඔබතුමා හැන්සාඩ් එක කරන් බලන්න ඔබතුමාට කතා කරපු ආකාරය. ඒ කිරියල්ල මහත්තයා. ඊළඟට අපේ සුවන්දිරන් මන්ත්‍රීතුමා. මේ තමයි උසාවියේ ඉන්න දක්ෂම ජනාධිපති නීතිඥතුමා. අර අහිංසක
අහිංසක රංජන් රාමනායක මහත්තයාට නඩුව දාන්න කියලා හිරේ ආවපු නීතිඥතුමා. වෙන කෙනෙක් මේ නඩුව කතා කරා නම් අද රංජන් එළියේ. ඔබතුමාට පුළුවන් වුණාද එතුමා ඇතුළට ගියපු දවසේ උසාවියට යන්න? අඩු ගානේ රංජන් ඇතුළට දාපු දවසේ මෙයා උසාවියේ නැහැ. එක්කෙනෙක් ගියේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ. රංජන් රාමනායක මන්ත්‍රීතුමා තනි වුණා. එතුමා එදා ඒ වෙලාවේ ඉඳ ගන්න කියපු වෙලාවේ කතා කරන්න නීතිඥයෙක් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි ඔබතුමාට ඉල්ලීමක් කරනවා. ජාතික සමගි බලවේගයේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් මේ පිටී සිටින එක සාධාරණයි. මොකද තමුන්නාස්සෙලාගේ බලවේගය එහෙම පක්ෂයක් නැහැනේ. හොඳයි. තමුන්නාස්සෙලාගේ අන්න අපේ ලේකම්තුමා කිව්වා. තමුන්න එහෙම එක්කුත් නැහැ. ඒකේ සමගියක් නැහැ. චම්පි කැමතුමයි සජිත් කැමතුමයි සමගිද කියන්නකෝ ඉස්සෙල්ලා. ඒක බේර ගන්නකෝ ඉස්සෙල්ලා. සමගි බලවේගයේ ඒ සමගිය ඉස්සෙල්ලා බේර ගන්නකෝ. තමුන්නාස්සෙලා සමගි බලවේගය ගැන කතා කරන්නේ. මම ඉන්නේ ඔයාගේ පැත්තේ. මම ඉන්නේ චම්පි කැමතුමාගේ පැත්තේ. මම ඉන්නේ චම්පි කැමතුමා නායකයා වෙනකම්. මම ඉන්නේ ඔයාගේ පැත්තේ. හරි thank you. ඒ නිසා ගරු කතානායකතුමනි මම ඔබතුමාලට කියන්නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා බන්ධනාගාරගත වීම ගැන අපි සියල්ල හදවතින් කනගාටු වෙනවා. මම එතුමාට නඩු දෙකක් දාලා තිනවා. මම ලබන සතියේ මෝෂන් එකක් දාලා නඩු දෙක අයින් කරගන්නවා. මොකද මගේ නඩු දෙක කතා කරොත් තව අවුරුදු 4ක් හිර යනවා. මම අනිවාර්යෙන් මම ඒක කිව්වා. මම එදා පාර්ලිමේන්තුවේත් කිව්වා මම ඒක කරනවා. හැබැයි ඔබතුමාලා පෙනී හිටින එක සාධාරණයි. මොකද රනිල් කරේ තමුන්නාන්සේලාගේ කොන්ත්‍රාත් එක. තමුන්නාන්සේලා සජිත් ප්‍රේමදාස මහත්තයා, කිරියල්ල මහත්තයා, චම්පි කරණෝක මහත්තයලා තමුන්නාන්සේලා කවුරුත් දන්නේ නැද්ද ඒ එතුමා කරපු වැඩපිළිවෙල? උසාවියේ නඩුකාරන් අඩු ගන්න එදා උසාවියෙන් එළියට එනකොට චම්පි කැමැතුමා එළියට එනකොටත් මුන් හොරු කියලා කිව්වනේ. අඩු ගන්න ඒකවත් තිබුණනේ ගෞරවය. එළියට එනකොටත් උසාවියේ මහාධිකරණයට හොරු කියලා බැනලා එළියට එනකොට ඔබතුමාලා චුට්ටක් මේක හිතන්න. ඉතින් ඒ නිසා මේ മന്ത്രിවරයෙක්ගේ අපි മന്ത്രിවරුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් අපි ඔක්කොම හිටගමු. හැබැයි මේ අධිකරණය මතක තියාගන්න විනිසුරුන්ට කතා කරලා එතුමා කරගත්ත ප්‍රශ්නය මේක මේ වෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒ නිසා සමස්ත එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමයි එතුමා හිරේ ගියේ. ඔබතුමාලගේ කොන්ත්‍රාත් එක්ක කරේ අපට නඩු දාන්න කිව්වා, අපිව හිරේ යවන්න කිව්වා. ඔබතුමාලගේ කොන්ත්‍රාත් එකක් ඒ මිනිස්සයා හිස්සකයක් කරේ. ඒ මිනිස්සයා ඒ නිසා එතුමා වෙනුවෙන් තමුන්නාන්සේලා කතා කරන එක සාධාරණයි. හැබැයි මතක තියාගන්න ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාලා ඔය ඔක්කොම ආවේ මහාධිකරණයේ දීපු නඩු තීන්දුව. ඒගොල්ලෝ එතකොට අභියාචන ඉදිරිපත් කරා. ඒගොල්ලෝ අපීල් කරා. හැබැයි මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවක් කරු කතානායකතුමනි. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවක්. ඒ නිසා නීතිපතිතුමා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා තියෙනවා. රංජන් රාමනායක මන්තුමා පාර්ලිමේන්තුවට ගෙනීම පිළිබඳව අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතානිද්දා කොවිඩ් නැත්තම් එතුමා බලන්න යන්නත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම අහම බන්දනාගාරයෙන් යන්න දෙන්නේ නැහැ. කොහොමද මම එතුමා බලන්නත් යනවා. ඒ නිසා ඇත්තටම අපි කනගාටු වෙනවා. රංජන් නෙමෙයි සමස්ත එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලය ගත තීන්දුවක්. ඊයේ කැබිනට් එකට ආවා පසුගිය කා දේශපාලන පරිගණින් කමිටුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දඬුවම් දීපු කමිටුවේ ඔක්කොම නම් ටික ආවා. ඒ නිසා මේක මතක තියාගන්න ඔබතුමා ගරු කතානායකතුමනි මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවක්. ඒ නීති සියල්ල සැලකිලිට අරගෙන ඔබතුමා කටයුතු කරන්න ඒක නිලීම අපි කරනවා. ඔව් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී. ගරු කතානායකතුමනි මගේ නම කියවු නම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මට මහාධිකරණයෙන් දඬුවමක් ලබා දුන්නා. ඒ අවස්ථාවේදී මම මතක් කරනවා අපේ മന്ത്രിවරයෙක් මම නම් කියන එක හරිය නෑ. ඒ മന്ത്രിවරයාට අධිකරණ ඇමතිතුමිය ඒ වෙලාවේ හිටපු ඇමතිතුමිය කියලා තිබුණා ප්‍රේමලාල් ජයසේකර ඒ ස්ථානයේ හිටියෙත් නෑ. හැබැයි මං ඕක එල්ලුම් ගස් යවනවා. ඊළඟට තවත් අපේ ආයතනයේ සභාපතිවරයෙක් එක්ක කියලා තිබුණා මම ඕක එල්ලුම් ගස් යනවා කියලා. ඒ වගේ දේශපාලන පරිගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචනාධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රංජන් රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා එතනින් එහාට යන්න නැති නිසා තමයි එතුමාට මේ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. නමුත් මගේ හෘද සාක්ෂිය දන්නවා මම නිදෝෂී කියලා. ඒ නිසා මේ දේශපාලන පරිගැනීමට මම හිතනවා සත්‍ය කවදා හරි ජයගනී කියන එක මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න බොහොම ස්තුතියි. ඔව් ලන්සෑමතුමා. ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවධානය මම සැප්තැම්බර් 8 වෙනිදා තිබ්බ මේ පාර්ලිමේන්තුවේ ගරු විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මතු කරපු කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම කැමතියි. විශේෂයෙන් එතුමා කියනවා ගරු කතානායකතුමනි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා නුසුදුසුකම් වලට භාජන වූ කෙනෙකුගේ മന്ത്രി ධුරය ඉබේම අයිමි වෙනවා. කාටවත් එතුමා කියනවා කාටවත්
පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අයිමිලා කියලා. මහාධිකරණයෙන් තීන්දුවක් දුන්නාම අවෝසි වෙනවා. ඒ නිසා ඊට පස්සේ එතුමා කියන ඒ කියන්නේ අනිවාර්යෙන් ආසනය අයිමි වෙනවා. මා ඊටමත් ගෞරවයෙන් කියනවා ඒ පිළිබඳව ගරු කතානායකතුමාට තීන්දුවක් ගන්න බලයක් නැහැ කියලා. එහෙම කියපු කිරියල්ල අද ඇවිල්ලා මාස 3කින් පස්සේ මං හිතන්නේ එතුමා කියපු දේ අමතක වෙලා. ඒ නිසා ගරු කිරියල්ල ඇමතුමනි මාස 3කට ඉස්සෙල්ලා ඔබතුමා කියලා තියෙනවා කතානායකතුමාට බලයක් නැහැ කියලා. ඊළඟට එතුමාට දඬුවම් කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා විනිශ්චයකාරයන්ට අපහාස කරලා. ඒ නිසා අපහාස කරලා මේ රටේ සමස්ත විධායකයට අපහාස කළා. විධායකයට අපහාස කළා. ව්‍යවස්ථාදායකයට අපහාස කළා. අධිකරණයට අපහාස කළා. ඒ කතාවක් තියෙනවානේ. හැම ගාටම කොට ගියාට කොට්ටෝරුව කේල් ගාට කොටපොර්දාට කොට පැටල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම ලැබිලා තින්නේ. ඒ නිසා සුමන්තිරම් මන්තුමාට කියන්න පුළුවන් මේකේ නීතිය ඇදිලා. හැබැයි එතුමාට පෙන්වන්න දීපන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ. එතුමා ගිහිල්ලත් නැහැ. ඒ නිසා අපි තාමත් පැහැදිලිව කියනවා අධිකරණයේ දුන්නු තීන්දුවට විරුද්ධව තමුන්නාන්සලාගේ වරප්‍රසාද උපයෝග කරගෙන අධිකරණ ඈල්ලුවට ලක් කරන්න එපා කියන එක තාමත් පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරප්‍රසාද මුවා වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන්න එපා කියන එක ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඔව් හරියි මන්ත්‍රී. දැන් මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි දැන් අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඉතාමත්ම වැදගත් කතාවක් කිව්වා. ඒ තමයි ඊයේ දවසේ කැබිනට් වලට දාපු දේශපාලන පැනගැනීම් කියලා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ ගැන කතා කරන්නේ. රටක් කරන ස්ත්‍රයන් තුනක් තියෙනවා. විධායකයා, ව්‍යවස්ථාදායකයා සහ අධිකරණය. එතකොට විධායකයා සහ ව්‍යවස්ථාදායකයා කොහොමද දේශපාලන පැනගැනීමක් ආවයි කියලා කැබිනට් එකෙන් ඒකට අවසරයක් අරගෙන උසාවියට කියන්නේ මේ නඩු ටික අයින් කරපන් කියලා. එහෙම කොහොමද? නෑ. දැන් මොකද ගරු කතානායකතුමනි මොකද්ද හේතුව? දේශපාලන පරිගැනීමේ කොමිසමක් දාලා ඒකෙන් එළියෙන් තීන්දුව අරගෙන කැබිනට් එකෙන් අප්‍රූව් කරපු පළියට අධිකරණයට පුළුවන් ද නඩු ටික අයින් කරන්න? එහෙම නීතියක් කොහොමද? ගරු කතානායකතුමනි මේ බලලා මගේ අවස්ථාව මගේ අවස්ථාව මම කියන්නේ බලලා මල්ලෙන් එළියට පනින සීන් එකක් තියෙන්නේ. හරි මේ නඩු 200ක් ගරු කතානායකතුමනි දැන් මෙතුමන්ලම කියනවා කිසිම විදියකින් බලපෑම් කරන්න බෑ කියලා. මේක බලපෑමක් නැත්නම් මොකද්ද? දේශපාලන පරිගැනීමේ කොමිසමක් එළියෙන් දාලා ඒකේ එළියෙන් නඩු ආලා දැන් අපිටත් උසාවියට අපහාස කරගුවා අපි ඒකට මොකද නමක් කිව්වා කියලා. ගරු කතානායකතුමනි මේ රටක අධිකරණයේ විධායකයි ව්‍යවස්ථාදායකයි කියන්නේ අපේ රට පාලනය කරන කුළුණු තුන. ඒ කුළුණු තුනෙන් එක කුළුණකට අනිත් කුළුණට කියන්න බෑ. මේක කරපන් කියලා. checks and balances තියෙන්න ඕනේ. ඒකටයි මේ කුළුණු තුන තියෙන්නේ. ඔව් අලුත්ගමගේ මගේ මිත්‍ර හරෙන් ප්‍රනාන්දු මම බොහොම ආදරය කරන ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මම කිසිම වෙලාවක කිව්වේ නෑ දාලා තියෙන නඩු ඉවත් කරගන්න කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් දාලා කිව්වේ නෑ. අනේ මම වරදක් කරන්න එපා. මම කීප එක ඔබතුමා වැරදිට හිතුවා නම් මම නිවැරදි කරනවා. කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව ඉදිරිපත් කුණේ තියෙන නඩු. දැන් මහින්දානන්දර ඔබතුමාලා දාපු නඩු තියෙනවා. අපි උසාවියට යනවා. දැන් මට හෙටත් නඩුවක් තියෙනවා. අපි මේ උසාවිය එක නඩුවක්වත් අපි අයින් කරගන්නේ නෑ. මේ නඩු වලට අපි යනවා. මට ඔබතුමාලා මොකද්ද මේ විශේෂාධිකරණයේ නඩු දාලා තියෙනවා. ඉතින් අපි ඒවට යනවා. අපි ඒව විත්ඩ්‍රෝ කරගන්නේ නෑ. අපි අඬන්නෙත් නෑ. ඒ නඩු වලට අපි ගිහිල්ලා අපි මූණ දෙනවා. මේ අපි ඔබතුමාලට කියන්නේ තමුන්නාන්සේලාගේ මොකද්ද දූෂණ විරෝධී කමිටුව විසින් රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීමක් පිළිබඳව තමයි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවේ. ඒකට යන්න ලෑස්ති වෙන්න මගේ අප්පලා ටික. ඒකට හොඳට ලෑස්ති වෙලා ඉන්න දක්කන්න මැදගෙන. ඔව් අධිකරණ ඇමතුමා. ගරු කතානායකතුමනි thank you. ගරු කතානායකතුමනි I will මුලින්ම ගරු රංජන් රාමනායක මැතිතුමා තිරබාරයට ගතවීම පිළිබඳව අපිට නම් කිසිම සතුටක්වත් මොකක්වත් නැහැ. අපි අත්ත වශයෙන්ම කනගාටුවට පත් වෙනවා. නමුත් මම ඔබතුමාගේ තුමාගේ අවධානයට යොමු කරනවා නීතිමය තත්ත්වයන් කීපයක් පිළිබඳව. විශේෂයෙන්ම I will read because the Honorable Opposition Leader brought to the attention
of 89, section 89 of the Constitution. Section 89, subsection 4 is very clear. I will read that so that you will take an informed decision. This is what it says. No person shall be qualified to be an elector at an election of the President or the members of the Parliament or to vote any referendum if he is subject to any of the following disqualifications, namely, if he is serving the D or has during the period of 7 years immediately preceding completed serving of a sentence of imprisonment by whatever the name called, for a term not less than 6 months imposed after conviction by any court for an offence punishable with the imprisonment for a term not less than 2 years or is under sentence of death or is serving or has during the period of 7 years immediately preceding completed serving of a sentence of imprisonment for a term not less than 6 months awarded in lieu of the execution of such sentence, provided that if any person disqualified under this paragraph is granted a free pardon, such disqualification shall cease from the date on which the pardon is granted. That's why it's very clear. Honorable Ranjan Ramanayake is presently serving. And unfortunately, in his case, unlike in the case of Honorable Premalal Gunasekara, the Supreme Court is the apex court of this country. Since 1972, we don't have the final any other appeal to the Britain or to the Privy Council. So there no appeal is pending. That's the difference which I want to bring it to your attention. And also, it is also important that the Supreme Court is given that power in terms of the Constitution itself. I will read Article 105, which is very, very important, because we all of us, including you, have given an oath to uphold and defend the Constitution. Constitution, Article 105, very clearly says this way. Supreme Court of the Article 105, Sub-Article 3. The Supreme Court of the Republic of Sri Lanka and the Court of Appeal of the Republic of Sri Lanka shall each be a superior court of record and shall have all the powers of such court, including the power to punish for contempt itself, whether committed in the court itself or elsewhere, with imprisonment or fine or both as the court may deem fit. Here the power had been conferred on the Supreme Court unlimited. No, it has been given by this Parliament itself. So until that law is in operation, unfortunately, I understand the provisions which Honorable Sumandiran brought to this court, this house, that there is no contempt law in this country. Maybe that's for another day. We might have to discuss that and bring that statute. Until such time, what is there is very clear in the Constitution itself. Supreme Court had done it. Supreme Court is the apex court. Supreme Court has the power. We have conferred that power. Supreme Court had given the hearing, and Honorable M.A. Sumandiran himself, as he claimed today, represented him. So it is after a proper hearing. So I am not a great fan of contempt of court, I agree with you. But it is a necessary evil. It's also a necessary evil. As he himself had very carefully, I went through the judgment itself, where Mr. M.A. Sumandiran has very correctly pointed out and referred to certain judgment, which the Privy Council set aside the Sri Lankan judgment when it comes to constructive criticism. So you can constructively criticize. But if you go beyond your limit, and if you want to scandalize the court,
I don't think that court can sit idle and wait, because nobody will take court into any seriousness and no one will respect the law. So as honorable members pointed out, it is important that we protect and preserve the dignity of all three institutions. That is the judiciary, the executive and also the parliament. So therefore, to that extent, it is important that we preserve the constitution itself. I just bring those matters to honorable speaker's concern because law is very clear. Nothing has happened against the law. Nothing has happened over the law. It all had happened in terms of the constitution and the laws promulgated by this particular house itself. As long as that is the law, we are all bound by that law. That is all I would like to say. Thank you. Oh, ගලු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කරපු ප්‍රකාශය අර දූෂණ මර්දන කොමිටිය ගැන ඒ සභාව නොමග යන නිසා ඒක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. පළමුව කියන්න ඕනේ එම දූෂණ මර්දන කොමිටිය පිහිටුවේ කැබිනට් තීරණයකින් එවකට හිටපු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින්. ඒ වගේම ඒට අදාළ මුදල් ප්‍රතිපාදන පළවෙනි අවස්ථාවේදී ලබා දුන්නේ ජනාධිපතිතුමාගේ ග්‍රැශීර්ෂය යටතේ. ඉන්පස්සේ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය යටතේ. එහි කිසිම නීති විරෝධීත්වයක් නැහැ. ඒ වගේම එම කමිටුව කිසිම අවස්ථාවක මේ අපරාධ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කළා නැහැ. ඒ පිළිබඳ විමර්ශනය කළ තියෙන පොලිසිය, ඒ පිළිබඳ නඩු පවරලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව. ඒ නිසා ඒට කිසිම දේශපාලන මැදිහත් වීමක් නැහැ. මම ඔය කමිටිය ඉදිරියට ගිහිල්ලා ඒ කරුණු සියල්ලම ඒ කොමිටියට පැවරුවා. ඒ නිසා එතුමා කියපු කාරණය නිවැරදි නොවන බව ප්‍රකාශ කරන්න. ඕන් කුමාර ජනකවන්තුමා. දැන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධූරය පිළිබඳ ප්‍රශ්නයේදී මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට SB දිසානායක මන්ත්‍රීවරයා සිරගත වුණා අවුරුදු 2කට. ඒ වෙලාවේදී ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වුණේ නැහැ. ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වුණේ ලේකම්තුමාට මතක නම් කතානායකතුමාට දැනුම් දෙන්න. පක්ෂ නායක රැස්වීමේදී එක වෙලාවකදී ප්‍රශ්නයක් පැන නගිනවා. SB සානායක අමාත්‍යවරයා මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම පිළිබඳ ප්‍රශ්නය. ඊට පස්සේ ගරු ලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දෙනවා SB සානායක අමාත්‍යවරයා නොකඩවා මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම හේතු කොටගෙන ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වූ බව. එතකොට ඒ වෙලාවේ මන්ත්‍රී ධූරය අහෝසි වෙන්නේ SB සානායක අමාත්‍යවරයා සිරගත වීම හේතු කොටගෙන නෙවෙයි. ඒ වෙලාවේ SB සානායක අමාත්‍යවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙන්නේ එතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවූ අයයි කියන පදනම මත තමයි පාර්ලිමේන්තු මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට මෙම මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී තිබෙන බව දැනුම් දුන්නා. එහෙමනම් ගරු කතානායකතුමනි රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් SB සානායක මන්ත්‍රීවරයා වගේම සිරගත වූ මොහොතේදී සිටම ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වූ බවක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා ඔහුට පාර්ලිමේන්තුවට සහභාගී වීමට අවස්ථාවක් තිබෙනවා නම් ඒ ඔබතුමාතේ තිබෙන්නේ එවැනි අවස්ථාවක් තිබෙනවා නම් SB සානායක අමාත්‍යවරයාට බලපාපු කොටස ඒ කියන්නේ අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම නිසා මන්ත්‍රී ධූරය අහෝසි වීම කියන එක වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා එදා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුවත් කළ පරිදි SB සානායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට අඛණ්ඩව මාස 3ක් සහභාගී නොවීම හේතු කොටගෙන. ඒක තමයි මේ පාර්ලිමේන්තු මහලේකම්තුමා මම හිතන මේ පිළිබඳව ඔබතුමා අධ්‍යයනය කරලා මේ පාර්ලිමේන්තුවට තීන්දුව ප්‍රකාශ කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම. බොහොම ස්තුතියි. ඔව් විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි මේ අදහස් ඉදිරිපත් කිරීමේදී
මං හිතන්නේ ප්‍රතිචාර දක්වපු පාර්ශ්වයන් අවබෝධ කරගන්නට ඕන අපි මේ සභාව උපයෝගී කරගන්නේ අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරන්නට නොවේ. එනමුත් ඒ අධිකරණමය ක්‍රියාදාමයන් ඒ අභියෝගයට ලක් කිරීම නිසි ලෙසට නිසි කලට නිසි ආකාරයට නිසි ක්‍රමවේදයන් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ නිසා මේ සභාවේ කියවුණා අධිකරණයට අපහාස කිරීම ගැන එයට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීම ගැන මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් අපි ඒ කාරණාව නෙවෙයි මතු කරේ. අපි මතු කරපු කාරණාව වන්නේ රංජන් රාමනායක මැතිතුමා මැතිවරණ කොමිසම කියද්දි එතුමාගේ മന്ത്രി ධූරය අහෝසි වෙනව නම් අහෝසි වන්නේ මාස 6කට පසුවයි කියලා. ඇයි අද දවසේ මේ මොහොතේ එතුමාව පාර්ලිමේන්තුවට කැඳවන්නට අදාළ බලධාරීන් ඔබතුමා ඇතුළුව පසුබට වුණේ? ඇයි කැඳවුවේ නැත්තේ? දැන් මෙතන උත්සාහයක් දරනවා අපිත් මේ වරප්‍රසාද මුල් කරගෙන අධිකරණයට අපහාස කිරීමේ ප්‍රයත්නයක නියැලෙනවයි කියලා. කිසිසේත්ම නැහැ. මේක මේ ඇත්තෝ මේ දෙකම පටලවගෙන තියෙන්නේ. මම මේ අයට කියන්න කැමති 66 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථාව 89 ව්‍යවස්ථාව 91 ව්‍යවස්ථාව 105 ව්‍යවස්ථාව මේව හොඳින් පරිශීලනය කරොත් බොහොම පැහැදිලි වෙනවා රංජන් රාමනායක මැතිතුමාට නිසි ක්‍රමවේදය තුල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියාකාරව පිළිපැද්දොත් එතකොට මන්ත්‍රීකම අහෝසි වන්නේ නැහැ. I don't mean to challenge the knowledge of the Honourable Minister of Justice with regard to your knowledge as far as judicial issues are concerned. But you also have to understand the fact the Constitution does not prescribe a specific punishment for contempt of court. That is amply illustrated if you read the specific provisions of the Constitution. ගරු කතානායකතුමනි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්නට අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් උත්සුක වුණා නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ අධිකරණයට අපහාස කිරීම සඳහා මෙන්න මේ දඬුවම ලබා දෙනවයි කිය. එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කරුණා කරලා අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තුවට නොකැඳවන්නට මොකක්ද හේතුව? එතුමාගේ മന്ത്രിකම අහෝසි වෙලා නැහැ. ඔබතුමාට තියෙනවා මේ අයිතිය. ඔබතුමා තමයි පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නට ඕන, වරප්‍රසාද ආරක්ෂා කරන්නට ඕන. ඒ වගේම මේ ස්ථානයේ කියුණාසේම මේ වරප්‍රසාද යටතේ අපි අධිකරණයට අපහාස කරනවායි කියලා. මේ ප්‍රශ්නය පිළිබඳව නොදැනුවත් වීම තුලක් තමයි ඒ වගේ අදහසක් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අධිකරණ තීන්දුවට අභියෝග ලක් කිරීම ඒක අධිකරණයේ සිදුවේ. නිසි ලෙසට නිසි ආකාරයට. ඒක නෙවෙයි අපි කියන්නේ. රංජන් රාමනායක මැතිතුමාව ඇයි අද දවසේ කැඳවුවේ නැත්තේ? බොහොම ස්තුතියි. අවදි ගන්න මතුවා. Yeah. Honorable Swandin. So while supporting what the Honourable Leader of the Opposition said with regard to non-attendance of Honourable Ranjan Ramanayake today, that is the only issue that he raised, and that is what the Honourable Speaker is asked to act on. There were so many things raised about the Constitution, its meaning, all the rest of it, and I only want to commend the members to read Article 125 of the Constitution, which says the Supreme Court has sole and exclusive jurisdiction to interpret the Constitution. Sole and exclusive jurisdiction to interpret the Constitution. So whatever we may say in this House,
eventually the Supreme Court will have to interpret those provisions. So I just want to draw the attention of the House to that. But the matter that is been raised and been supported by me is only the non-presence of an honourable member of Parliament today in the House. That's all. Thank you, sir. Honourable Speaker, one matter which I want to clarify, Honourable Leader of the Opposition. I don't see normally under other acts you prescribe a maximum punishment which could be given for a particular offence. If it is kept open, that means power is enormous. Power is more than that. So Supreme Court can decide what to be given. I don't say right or wrong. That's the law. That's the part of the Constitution. That's how it is now. So therefore, we can interpret and say that because it is not defined means that Supreme Court could not have given. Supreme Court could have given anything. Unfortunately. Exactly. Even if it was warranted or wanted, even the death sentence. That's how it is now. The Constitution is. So let's look at it in the new Constitution. Thank you. OSB Sanayaka Matuma. Sanayaka Matuma. You can give it later. ගරු කතානායකතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මගේ ළඟ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නැහැ නැත්නම් ඒක පෙළලාම කියන්න තිබ්බා. ඊට පැහැදිලිව තියෙනවා වසර දෙකකට වඩා සිර දඬුවමක් ලැබුණම ඔහුට අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවාසිකම් ඡන්ද බලයවත් නැහැ. ඒක ඡන්ද බලයවත් අහිමි වෙලා යනවා. ඒක හැබැයි මේකෙන් බේරෙන්න තිබ්බා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් වුණා. මේක ඇපීල් කරන්න තැනක් නැහැ. ඇපීල් කරන්න තැනක් නැහැ. දැන් මම කතානායකතුමනි මගේ නඩුව මම ඇපීල් කරා යුනෙස්කෝ මානව හිමිකම් කොමිසමට. ඒකෙන් මම දිනුවා. ඒකෙන් මම නිදොස් කර නිදහස් කරා. ලෝකයේ රටවල් 13ක ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෝ 13 දෙනෙක් ඉඳලා මාව නිදොස් කර නිදහස් කරා. අතරම අපි කිවිසුමක් අත්සන් කරලා තියෙනවා මේ ලංකා ආණ්ඩුව ඒක පිළිගන්නවා කියලා. හැබැයි ඒත් පිළිගත්තේ නැහැ. ඒ නිසා ඇත්තටම ඔහු රංජන් විජේරත්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීපු තීන්දුවක් නිසා ඔහුට ඇපීල් කරන්න බෑ. ඒ නිසා ඔහුට රංජන් රාමනායකට. ඒ නිසා එතුමාට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙනවට ඡන්ද බලෙත් නැහැ. ඒක තමයි ඇත්ත. ඔය පක්ෂ. Yeah. Thank you, sir. Just arising from what Honorable S.B. Disanayake just said, we have enacted a law which says that any criminal conviction, there must be at least one appeal. So, that's a provision of law in our statute books. There can be an appeal from this order, and that will be made, and therefore it is wrong to say that there is no appeal from this. Thank you. Honourable Sanayaka. දැන් මගේ තර්කය උනේ ගරු එස්.බී. සානායක මන්ත්‍රීතුමා ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ අවුරුදු දෙකකට වැඩි කාලයකට දඬුවම් ලැබිය හැකි වරදකට මාස 6ක් සිරගත වුවොත් ඔහුගේ මන්ත්‍රී ධූරයේද ප්‍රජායිතියද අවුරුදු 7කට අහිමි වෙනවා. ඔක තමයි සරල දේ. මම උදාහරණයක් එක්ක ගෙනාවේ හැබැයි ඔබතුමාගේ මන්ත්‍රී ධූරය අහිමි වුණේ ඔබතුමා සිරගත වූ දවසේ නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමේදී එක පක්ෂ ඒතර මට මතකයි ප්‍රියානි වගේ ලේකම්තුමි හිටියේ එක පක්ෂ නායකවරයෙක් පක්ෂ නායක රැස්වීමේදී ප්‍රශ්නයක් මතු කරනවා දැන් එස්.බී. සානායක මන්ත්‍රීවරයා මාස 3ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවට සහභාගී වෙලා නැහැ ඒ නිසා ඒ පිළිබඳ මොකද්ද කරන්න කියලා. ඒතර අපි අඛණ්ඩව එතකොට නිවාඩු අරගෙන තිබුණෙත් නැහැ. නිවාඩු ඉල්ලුමක් යෝජනා කරලා තිබුණේ නැහැ. අපිට මතකයි බැසිල් රාජපක්ෂ මහත්මයා 2015 දී මම හිතන්නේ අගෝස්තුවේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනකම් මාස 8ක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ.
හැබැයි ඒ මාස 3න් 3ට නිමල් සිරිපාල සිල්වා මැතිතුමා විසින් නිවාඩු ඉල්ලීමේ යෝජනාවක් සම්මත කරා. ඒ අනුව තමයි එතුමා මාස 8ක් පාර්ලිමේන්තුවේ සහභාගී නොවුනත් එතුමාගේ മന്ത്രി ධූරය අහෝසුනේ නැහැ. ඔබතුමාගේ മന്ത്രി ධූරය අහෝසි වෙන එන ඔබතුමා සිරගත වූාට පසුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා SP සානායක മന്ത്രിවරයා සිරගත වී තිබෙන බැවින් ඔහුගේ පාර්ලිමේන්තු ධූරයේ හිස් වී තිබෙනවා කියලා මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැන්වුවේ නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාට මහලේකම්තුමා දැනුම් දුන්නේ අර පක්ෂ නායක රැස්වීමේදී සිද්ධ වෙච්ච සාකච්ඡාවෙන් පසුව ඔබතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී වෙලා නැති බැවින් ඒ අනුව മന്ത്രി ධූරය අහෝසු වුණායයි කියන එක තමයි මැතිවරණ කොමසාරිස්තුමාගේ මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දුන්නේ. ඒ අනුව තමයි ඊළඟ മന്ത്രി ධූරය පත් කරේ. එතකොට මගේ තර්කය උනේ മന്ത്രി ධූරය අහෝසි වුණේ SB සානායක മന്ത്രിවරයා සිරගත කිරීම සඳහා තීන්දුව ලබා දීපු මොහොතේ නෙවෙයි. මගේ ප්‍රායෝගිකව මේක සිද්ධ වෙච්ච ආකාරය. අහෝසි වුණේ ඔබතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම කියන එක මත තමයි ඔබතුමාගේ മന്ത്രി ධූරය අහෝසි කියන එක මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දුන්නේ. මට ඒක විතරයි කියන්න ඕනකම තිබුණේ ඒක සිද්ධ වෙච්ච ආකාරය. බොහොම ස්තුතියි විපක්ෂ. ස්මිසානායකතුමාට. එතුමා හැම තර්ක කරාට අපි ඒ වෙලාවේ හිටපු කතානායක වීජමු ලොකු බණ්ඩාර මැතිතුමාට මේ නිවාඩු ඉල්ලුම් පත්‍රයක් බාර දුන්නා. මේ පාර්ලිමේන්තුවේ GL පීරිස් මැතිතුමා මට නිවාඩු යෝජනාවක් ගෙනාවා. හැබැයි ගෙනල්ලා අපි ඉල්ලීමක් කරා මට පාර්ලිමේන්තුවට එන්න දෙන්න කියලා. එතුමා මේ ඒක නීතිපතිතුමාට යොමු කරා. නීතිපතිතුමා ඔය මම කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ඉදිරිපත් කරලා තමයි කිව්වේ නැහැ ඔහුට ප්‍රජා ඉතිහාස අවුරුද්දකට නැති වෙනවා එඳ යාට පාර්ලිමේන්තුවට එන්න දෙන්න බෑ කියලා. ඒ තොරතුරු ඇති ඔව් විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ මම ඔබතුමාට පැහැදිලි කරන්නට ඕන නිශ්චිත දඬුවමක් සඳහන් නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උසාවියට අපහාස කිරීම පිළිබඳව නිශ්චිතවම මරණීය දණ්ඩනය ගැන සඳහන් වීමත් එන්න මේක හොඳින් අවබෝධ කරගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මරණීය දණ්ඩනය කියන එක නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ උසාවියට අපහාස කිරීම පිළිබඳව නිශ්චිත දඬුවමක්. මම ඒ වගේම කියන්න කැමති අපේ අධිකරණ මැතිතුමාට ප්‍රතිචාරයක් හැටියට as a response to your presentation of facts, the ultimate power in terms of interpretation according to 125 lies with the Supreme Court. So let the Supreme Court do its duty, right? But what I'm trying to say is there is no specific punishment that is specifically prescribed in the Constitution with regard to contempt of court. So I don't want to go into any other details for a longer time, but what I'm trying to impress upon the Honourable Speaker, මම මේ ගරු කතානායකතුමාට කියන්නේ වෙන මොනවත් නෙවෙයි අපි ප්‍රශ්න කරන්නේ. ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව කැඳවුවේ නැත්තේ? ඒකයි අපේ ප්‍රශ්නේ. උලන් සමෙත්තුමා. කතානායකතුමනි ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා විශේෂයෙන් සැප්තැම්බර් 8 වෙනි අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මතු කරපු කාරණාවක් පිළිබඳව. ඒ කාරණාව තමයි ගරු කතානායකතුමනි මා ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඇටායන ව්‍යවස්ථාවේ පාවිච්චි කරලා තිබෙන වාක්‍යාංශයේ වචන ගැන සිතා බලන්න කියලා. The seat of the member shall become a vacant. shall කියලා තියෙන්නේ මේ නොවේ. කවුද කියන්නේ? විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ඒකේ කියනවා ඔබතුමාගේ අභිමතයේ පරිදි තීන්දුව ගන්නත් බෑ කියලා එදා උගන්වන අය අද ඇවිල්ලා කියනවා ඔබතුමාගේ අභිමතයේ පරිදි කටයුතු කරන්න. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ මොකෙන්ද කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන මොකෙන්ද කතා කරන්නේ කියලා මේ විපක්ෂය. ඒ නිසා ගරු කතානායකතුමනි ඉතාමත් පැහැදිලිව ඇටයන වගන්තියේ තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෑ. ඉතින් දඬුවම දීලා තියෙනවා. SP ඇමතුමා
එතුමා ප්‍රායෝගික අධ්‍යයනයක මේ පාර්ලිමේන්තුවට කිව්වා. ඒ නිසා නිකන් බොරු තර්ක දාන්න එපා සමාජ දූෂකයෙක් වෙනුවෙන්. මොකද මේ පාර්ලිමේන්තුවම ඇල්ලුවට ලක් කළා. රටේ ඉන්න කීර්තිමත් පුද්ගලයන්ගේ නම් ඔක්කොම ඇල්ලුවට ලක් කරපු රංජන් රාමනායකලා වගේ කිසිම දෙයක් රටට නොකරපු කිසිම පාරක් හදලා නැහැ. මිනිහට උදව් නොකරපු අය වෙනුවෙන් ඇවිල්ලා බොරුවට තර්ක දාන්න එපා කියන එක ඉතාමත් පැහැදිලිව කියන නිසා නීතිමය ප්‍රතිපාදන වලින් එතුමාට පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒක තමයි පැහැදිලි සත්‍යය. Point of order, please. හවුද? අනුර කුමාර දිසානායක මන්ත්‍රී. කතා නැතු මා මේ පුද්ගලයාද නැද්ද කියන එක මට අදාළ නැහැ. මා මේ මතු කරන තර්කය. දැන් අපි ගත්තොත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මහා අධිකරණයෙන් මරණ දඬුවම නියම කරනවා. එතකොට ඔහු ඒ නිශ්චිත මොහොතේ ඉඳන් සිරකරුවෙක්. පොඩකින්. එතකොට ඒ වෙලාවේදී ඔහු മന്ത്രിවරයෙක් බවට පත් වෙලා නැහැ. මට මතක ඔහු මැතිවරණ අපේක්ෂකයෙක්. එතකොට ඒ තීන්දුව ලබා දෙන මොහොතේම අර වගන්තිය ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රේමලාල් ජයසේකර മന്ത്രിවරයාගේ අපේක්ෂකයෙක් වීම සඳහා තියෙන සුදුසුකම් ටික අයින් වෙනවා. ඇයි? ඔහුට ඡන්දයි තියෙ නැහැ. ඔහුට ප්‍රජායිතිය නැහැ. මොකද තීන්දුව ලබා දීමයි අපීල් කිරීමයි අතර කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒතර ඒ කාල පරිච්ඡේදය ඇතුළේ ඔහු සිරකරුවෙක්. ඔහු මරණීය දඬුවමට හිමි වූ කෙනෙක්. එහෙමනම් මේ තර්කයට අනුව ඔහුට ඒ තීන්දුව ලබා දෙන මොහොතේදීම ඔබතුමාලා පෙන්වා දෙන වගන්තිය ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට ප්‍රජායිති අවුරුදු 7කට අහෝසි, ඔහුට ඡන්ද බලය අහෝසි. එහෙනම් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්වීමට නුසුදුසුයි. ඒ නිශ්චිත මොහොතේ. අපීල් කරන කාලයයි අතර අපීල් කරන ඒ කියන්නේ නඩු තීන්දුවයි අපීල් කිරීම අතර කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත තමයි ඔය මන්ත්‍රීවරයෙක්ට පත් කරන්නේ. ඒක වැරදි එහෙනම්. එහෙමනම් මොකද ඒ කියන්නේ අපීල් කරන කාලයයි තීන්දුව දීපු කාලයයි අපීල් කරපු කාලය අතර පරතරයක් තියෙනවා. එහෙනම් ඒ පරතරය මොකක්ද? ඒ පරතරයේදී ඔහු සිරකරුවයි. ඒ පරතරයේදී ඔහු ඔබතුමාම පෙන්වා දෙන විශේෂම අපරාධ වරදකට අවුරුදු 2කට වඩා වැඩි, ඒ කියන්නේ අවුරුදු ජීවිතාන්තය දක්වා ඒ සියල්ල නිශ්චිත ලෙස වළංගුයි. එහෙමනම් අගෝස්තු මාසයේ 5 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු මන්ත්‍රීවරයෙක් හැටියට තෝරා පත් කර ගැනීම සඳහා නුසුදුස්සෙක් වන්නේ. අපීල් එකෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය ලැබෙන්න බෑ ගරු කතානායකතුමනි. මොකද ඔහු චිරගත වෙනකොට මේ වගන්ති ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට ප්‍රජායිතිය නැහැ. ඔහුගේ මේ ඡන්ද බලය අහිමි වෙලා. ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක් හැටියට තෝරා පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ඔහුට බාධා වෙලා තිබෙනවා. ප්‍රතිපාදන වලින් ඔහුට අවස්ථාව නැතුව යනවා. එහෙමනම් කොහොමද ඒක සිද්ධ වුනේ? ඒ නිසා ගරු කතානායක මම මේ කියන්නේ മന്ത്രിවරයා කවුද? മന്ത്രിවරයා කුමන කෙනෙක්ද? එයාගේ හැසිරීම හොඳද නරකද කියන ප්‍රශ්නේ මම ගන්න. මම ගන්නේ മന്ത്രി ධූරය අහෝසි වීම පිළිබඳව එස්.බී. සානායක ගරු മന്ത്രിතුමාගේ අවස්ථාවත් මට මතක ජී.එල්. පීරිස් අමාත්‍යතුමා ඒ යෝජනාව ගෙනාවට පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මතුනේ නැහැ කියලා. මට මතක තියෙන්නේ එහෙම. ඔබතුමා කතානායකතුමාට ලිඛිතව දැනුම් දුන්නට වැඩක් නැහැ නිවාඩු අවශ්‍යයි කියලා. නිවාඩු සම්මත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. ඔව් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු යෝජනා. ඔව්. මම දන්නේ සිද්ධ වුණ දේ. ඒතකොට මම මේ කියන්න හදන්නේ ගරු කතානායකතුමනි අපි මේ අවස්ථාව නම් ගන්නෙ. ඒක මම කියන්නේ අපි මේ අවස්ථාව නම් ගන්නෙ. එයා සිරගත වෙනකොටම එයාගේ മന്ത്രി ධූරය අහෝසි වීම, ප්‍රජායිති අහෝසි වීම, ඡන්ද බලය අහෝසි වීම කියන කරුණු වළංගු වෙනවා නම් අගෝස්තු 5 වෙනිදා මැතිවරණයේදී ප්‍රේමලාල් ජයසේකර മന്ത്രിවරයා മന്ത്രിවරයෙක් ලෙස තෝරාපත් කර ගැනීම සඳහා නුසුදුසෙක් වන්නේ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට ඒ දඬුවම දෙන අවස්ථාවේ එස්.පී. සනායක මේ දඬුවම දෙන අවස්ථාවේ එබැලම නැගී හිටපු එතුමාගේ නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන්නා ප්‍රේමලාල් මේක පිළිබඳ අභියාචන අධිකරණයට යනවා කියලා. ඒ ගමන් ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා මේ නඩුව අපීල් කරා.
ඇපීල් කරාට පස්සේ තමයි එතුමා ඇවිල්ලා ඔබතුමා ළඟ දියුරුවේ. ඔව්. ඔව් විපක්ෂ නායකතුමා. අවසානයේ මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමාගේම වචන හැන්සාඩ් වාර්තාවේ 20/20 අගෝස්තු 28 ඔබතුමා මෙහෙම කියනවා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ගැන. එතුමාගේ අයිතිය එතුමාට ඡන්දය දීපු ඡන්දදායකයාගේ අයිතිය පැහැර ගැනීම අපිත් එකඟ නැති කාරණයක්. ඒ නිසා වහාම එම മന്ത്രിතුමා පාර්ලිමේන්තුවට ගෙනෙන්න කියලා බන්ධනාගාර අධිකාරීවරයාට අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා මම ඔබතුමාට ඒක මතක් කර දෙනවා. මේ ඔබතුමාගේම නියෝගය ඒ නියෝගය අනුගමනය නොකලේ ඇයි මේ අවස්ථාවේ රංජන් රාමනායක මැතිතුමාට? ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ඔබතුමාගේම අදහස ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ගැන. මට ඒක ගැන තියෙන ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි, ඇයි අද දවසේ රංජන් රාමනායක ඔබතුමාගේම මේ වචන වලට අනුව ඇයි එතුමාව මේ ආකාරයට ගෙන්වෙන්නේ නැත්තේ? දැන් മന്ത്രിවරු දෙපළකට දෙආකාරයකට සලකන්න බෑ. ඔබතුමා එහෙම සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට පිළිතුරක් මම දෙන්නම්. ඔව් මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි, බොහොම පැහැදිලිවම අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැහැදිලි කරා SP දිසානායක මැතිතුමාගේ ආසනය අහිමි වීමේදී සිදු වුණු ඒ පූර්වාදර්ශයන් පැහැදිලි කරා. ඒ වගේම දැන් අපි එදා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන එන අවස්ථාවේදී මේ විපක්ෂය දක්වපු අදහස් නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අදහස් නෙමෙයි වැදගත් වෙන්නේ ඔබතුමා ක්‍රියාත්මක කරපු ආකාරය. ඒ සම්බන්ධවත් මේ පාර්ලිමේන්තුවට පූර්වාදර්ශයක් තියෙනවා. ඒතකොට අපේ නීතිඥ ලංස මහත්තයා කියනවා මේ සමාජ ශෝධකෙක් විරෝධී පුද්ගලයෙක් කියලා රංජන් රාමනායක මහත්තයා. හැබැයි රංජන් රාමනායක මහත්තයා කවුද සමාජ විරෝධී වැඩ කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ සමාජයට අහිතක් කරලා තියෙනවද? මිනිමරලා තියෙනවද? හොරකම් කරලා තියෙනවද? කුඩු කරලා තියෙනවද කියන එක අපි දන්නවා. එතුමා කතා කරේ හොරුන්ට කුඩුකාරයින්ට මිනිමරුවන්ට විරුද්ධව. එතුමා ඒ කතා කරලා තමයි අද වෙන වැරදිකරුවන් බේරා ගැනීමට අද ගැලටීනට අහුවෙලා තියෙනවා. ඔබතුමාගේ රීති ප්‍රශ්නේ ඒක පැහැදිලිවම රංජන් රාමනායක මැතිතුමා හොරෙක් නෙමෙයි, වංචාකාරයෙක් නෙමෙයි, මිනිමරුවෙක් නෙමෙයි, කුඩුකාරයෙකුත් නෙමෙයි. අපි බලන්න ඕනේ මේක ආදේට පාර්ලිමේන්තුවේ හරි බොහොම ස්තුතියි. පූර්වාදර්ශයන් තියෙනවා. පූර්වාදර්ශයන් දෙක උතුම වැඩ කරන්න. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම රංජන් රාමනායක කරු මන්ත්‍රීතුමා සිරගත වීම සම්බන්ධව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මත දෙකක ඉඳලා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම තුළ රටට ගම්ම වෙන්න පුළුවන් ආණ්ඩුව විසින් රංජන් රාමනායක මන්ත්‍රීතුමා සිරගත කරන්න කටයුතු කරා කියලා. නමුත් බොහොම පැහැදිලිව ගරු කතානායකතුමනි, මේ අධිකරණයට අපහාස කිරීම මත තමයි එතුමා සිරගත වුණේ. ඒකට අපි අපේ පෞද්ගලික කැමැත්තක් නැහැ. ඉතින් නමුත් ඒ සම්බන්ධව අපි දෙපැත්තටලා වාද කිරීම හරහා මේකට කිසිම දේශපාලන වශයෙන් කිසිම මේ එතුමා සිරගත කරන්න කිසිම දේශපාලන පක්ෂයක් මැදිහත් වීමක් ආණ්ඩුව මැදිහත් වීමක් සිදු වුණේ නැහැ. මේක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්වාධීනව දුන්න නඩු තීන්දුවක්. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, මේ විවාදෙ දිගට ගෙනියන්න නැතුව මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමාට මේ සම්බන්ධව කෙලිම මතයක් ප්‍රකාශ කරන්න බැයි නම් ඔබතුමාට මත විමසීමට අයිතියක් තියෙනවා. ඒ මත විමසීමට ගිහිල්ලා නිල වශයෙන් උත්තරයක් දෙන්න. ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ගරු විපක්ෂ නායකතුමා අහපු එකට සාධාරණයක් වශයෙන් ඔබතුමා මත විමසීමක් කරලා උත්තරයක් දුන්නොත් හොඳයි. අපි මේක විවාද කරන එක මම හිතන්නේ අපේ මේ ආණ්ඩුව මේකට මේ යම් කටයුත්තක් කරා කියන එක රටට ගම් වෙන්න පුළුවන්. ඒකයි මම. ඔව් ලංසමන්තුමා. ගරු කතානායකතුමනි, මගේ නම සඳහන් කරපු ඉඳ නැගිට්ටේ විශේෂයෙන් අපේ නලින් බණ්ඩාර මැතිතුමාගේ කසිප් පුණාන් රංජන් රාමනායක මහත්තයා පෙරලලා නැතුව ඇති. මම පැහැදිලිවම කිව්වේ සමාජ දූෂකයෙක් කියන එක කිව්වේ එතුමා නාමලීට ලක්ෂ 10ක් පොළු දාපු එක තමුන්නාන්සලා දැක්කේ නැද්ද? තාම උසාවියේ තියෙනවා. වාහනේ ෆර්මිට් එක දෙපාරක් විකුණලා තාම උසාවියේ නඩු තියෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකෙන් ගන්නවා කිව්වා. උසාවියේ අධිකරණයේ ඉන්න විනිශ්චයකාරයෝ මේ කෝටි ගණන් සල්ලි එක අයගෙන් ගන්නවා කිව්වා. එතකොට මේ පිළිබඳව මෙතුමා ව්‍යවස්ථාදායක අධිකරණය සහ මුළු පාර්ලිමේන්තුවම අපහාසයට පත් කරන විදිහට තමයි කතා කළේ. ඒ නිසා මෙතුමාගේ අන්පත් වලින් අපි දැක්කා
බැක් සයිඩ් කිව්වා ෆ්‍රන්ට් සයිඩ් කිව්වා මේ සමාජය ආපු නැති ඇස් කියන ඒ ඉතුරු වචන කියන්නේ ඒ වගේ වචන කිව්වා ඒ අඬපට තුලින් ආපු ඒවා අපි දැක්කම ඒ කාන්තාවන්ට තමන් ගාවට රැකියාව ලබා ගන්න එන කාන්තාව දූෂණය කරන්න පුළුවන්ද ඒ කාන්තාව ලස්සනද මේ නිසා තමයි මම කිව්වේ රංජන් රාමනායක කියන්නේ සමාජ දූෂකයෙක් ඔහු වෙනුවෙන් කතා කරන්න මේ අවස්ථාවේ එන්න බෑ කියන නිසා අපි නලින් බණ්ඩාර මහත්තයා ඉන්දික අනුරුද්ධ මැතිතුමා ගන්න ෆෝඩ් ගරු කතානායකතුමනි මම සාමාන්‍යයෙන් මගේ මැතිවරණ කොට්ටාසේ හිටපු අපේ සහෝදර මන්ත්‍රීතුමා එතුමා ගැන මම සාමාන්‍යයෙන් කතා කරන්න එහෙම අදහසක් තිබුණේ නැහැ. නමුත් මට විපක්ෂ නායකතුමා 27 යටතේ මේ ප්‍රශ්න කරද්දී එතුමාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි අර ඌරෝ මඩේ දඟලපුවාම අපිත් ගිහිලා ඌරගේ ඇඟේ වැටිච්චාම අපිත් මඩ තවර ගන්න එක විතරයි වෙන්නේ. ඒ නිසා එතුමා අපහාස කළේ ඉන්දික අනුරුද්ධට විතරක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ 225ටම අපහාස කරලා අන්තිමට ඔබ තමුන්වහන්සේටත් අපහාස කළා. ඒක අපි මතක් කරන්න ඕනේ නැහැ. අධිකරණයට අපහාස කරා, මහාධිකරණයට අපහාස කරා, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කළා. ගරු විපක්ෂ නායකතුමාගෙනුත් අනුර කුමාර දිසානායක ඇමතුමා මේ മന്ത്രിතුමාගෙනුත් අපි අහනවා දැන් මේ උසාවියට අපහාස කරපු එක කමක් නැති හිඳලා ගෙන්න ගම්මුද කියලා. උසාවියට අපහාස කරපු නිසා උසාවිය විහිළුවක් කරපු නිසා උසාවියට පුළුවන් තරම් තර්ජනය කරපු නිසා අන්තිම දවසේ තීන්දුව ලැබෙද්දිත් උසාවියට අතදික් කරලා මුන් ඇතුලේ ඉන්න ඔක්කොම හොරු කියලා ගියපු නිසා දැන් එතුමාම අපි ගෙනල්ලා වාඩි කරගෙන අපි උසාවියට අපහාස කිරුවට කමක් නැහැ කියලා මේ ගරු පාර්ලිමේන්තුව පූර්වාදර්ශයක් දෙමුද කියලා මං ගරු විපක්ෂ නායකතුමාගෙන් අහනවා. එහෙම නැත්නම් ඔබ තමුන්වහන්සේලා දන්න නීතියට ගිහිල්ලා ඔබ තමුන්වහන්සේලා ඉල්ලීමක් කරලා කරනවද නැත්නම් මේ 225ම වාඩි ගන්න තැන කමක් නැහැ මොන දේ කරත් කමක් නැහැ මොන තීන්දුව දුන්නත් කමක් නැහැ රංජන් රාමනායක ගෙනල්ලා උසාවියට අපහාස කරාට කමක් නැහැ කියන එකද ඔබ තමුන්වහන්සේ කියන්නේ කියන එක ඔබ තමුන්වහන්සේගෙන් අහනවා. හරි. ගරු කතානායකතුමනි. ඔව් විපක්ෂ නායක. ධම්මපදයේ කියනවා අත්තානමේව පඨමං ප්‍රතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පණ්ඩිතෝ කියලා. අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටින්න කියලා. මම අහන්න කැමතියි අර ගරු മന്ത്രിතුමාට ඇමතිතුමාට ඔබතුමා මේ පාර්ලිමේන්තු සභාගර්භයේ අපහාස කිරීමේ විශේෂඥයා. ඔබතුමා කොහොමද අපිට උපදෙස් දෙන්නේ අපහාස කිරීම ගැන? මොනම ආකාරයකින්වත් අධිකරණයේ හැල්ලුවට ලක් කරන්න අධිකරණයට අපහාස කරන්න නෙවෙයි අපි කතා කරේ. මම යෝජනා කරනවා ගරු කතානායකතුමාට ඔබතුමා තාම කිව්වේ නැහැ ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තුවට කැඳවුවේ නැති ඇයි කියන කාරණා. හරිද ඔබතුමාලා මේක අවසන් කරන්න මම ඒතකොට කියන්නේ. ඔබතුමානේ මේ මේ මැතිතුමා තියෙන රීති ප්‍රශ්නය. point of order sir. මගේ නම සඳහන් කරා කරු කතානායකතුමනි රංජන් රාමනායක මැතිතුමාගේ වචන දෙක තුනක් අල්ලගෙන මේ අද පාර්ලිමේන්තුවේ ඉන්න පාරිශුද්ධ සුද්ධවන්ත අය කතා කරනවා. හැබැයි කුඩු කියන වචනේ හරි ඔබතුමා ඒක රීති ප්‍රශ්නයක්. රංජන් රාමනායක ඒක නතර කරගන්න. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාට තුන් පාරක් දුන්නා. ඔබතුමාට තුන් පාරක් දුන්නා. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. බෑ. හරි මට මේ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔබතුමාට දුන්න තුන් පාරක් අවස්ථාව. දුන්නා. ඒ ඇති. රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ. හරි. ඔබතුමාට තුන් පාරක් අවස්ථාව දුන්නා. හරි. ඔබතුමාට දැන් අවස්ථා තුනක් දුන්නා. හරි. මේ මෙතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉතින් ඔබතුමා ඒකට උත්තරයක් දුන්නානේ. හරි කියන්න මොකද්ද කියන්නේ කියලා කියන්න. ඔව්. මම කියන්නම්. ගරු කතානායකතුමනි 71 යටතේ මගේ නම සඳහන් කරා. රංජන් රාමනායක මැතිතුමා බැක් සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් කියලා මේ රටේ සමාජයට අහිතක් වුණාද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒක රට තීරණය කරයි. හැබැයි මේ රටේ අද රංජන් රාමනායකට විරුද්ධව වැඩිම නැගිටින කුඩුකාරයෝ. මේ රටේ කුඩු විකුණන මිනිස්සු. කුඩු ජාවාන් කරපු මිනිස්සු විකුණන මිනිස්සු මරන මිනිස්සු.
පාස් කමමු මිනිස්සු. ඒක මෙතෙන් අදාළ වෙන්නේ නැහැ. හරි බොහොම ස්තුතියි. ඒ නිසා ස්තුතියි. ඉඳගන්න. හරි. 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 හරි ඒක හරි. ඔව්. එමෙතුමා. කරු අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රකාශ කළා අභියාචන පිළිබඳව වශයෙන් අභියාචනයකින් කියලා අදහස් කරන්නේ යම් කිසි පහළ අධිකරණයක තියෙන අධිකරණ බලය අභියාචරණය ඉදිරිපත් කළ පමණින්ම සම්පූර්ණයෙන්ම අත්හිටු වෙනවා. වෙන අධිකරණයකින් ඒ අධිකරණ බලය ලබා ගන්නවා. ඉංග්‍රීසියෙන් වී කියනවා suspension of the lower court and higher court assumes jurisdiction. ඒ අනුව ඒ නඩු තීන්දුව එතනින් නැතිලා තාවකාලිකව අත්හිටු වෙනවා. ඊළඟ අධිකරණය ඒක දිහා බලන්නට ඕන. එතකන් සාමාන්‍ය you will maintain the status quo. ඒ හින්දා ඒ තර්කය නිවැරදි නෑ. මම ඒ වෙනුවෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. මොකද සිවිල් නඩුවක වුණත් එහෙම. නඩු දීලා අභියාචනය දාන්න ඕනේ නෑ. අභියාචනයේට නොතීස් ඉදිරිපත් කරපමණින් රිට්ටාඥාවක් ක්‍රියාත්මක කරන්නට බෑ. ඒක අත්හිටු වෙනවා. ඒක වෙනම නැවත ඉල්ලලා රිට්ටාඥාව ක්‍රියාත්මක කරන්නට ඕන. එහා සමානයි ගරු ප්‍රේමලාල් ගුණසේකර මහත්මයාගේ නඩුවේදී එදාම අභියාචන කරන බවට නොතීසි ලබා දුන්න පමණින්ම ඊළඟ අභියාචන ඉදිරිපත් කරන තුරුත් අභියාචනයේ ක්‍රියාත්මක අර නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. එන්න මේ දෙකක් ඒක වටහා ගන්නට ඕන. මම වෙන අඩුපාඩුවක් කියන එක නෙවෙයි. මෙහෙදී එවැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේක අවසාන ඒපෙක්ස් කෝට් එක. මෙතනින් නෝටිස් අපීල් එකක් ගන්නත් බෑ. අපීල් එකක් කරන්න විදියකුත් නැහැ. මේ දෙක පැහැදිලිවම එකිනෙකට වෙනස් අවස්ථා දෙකක් කියන එක. නැත්නම් මේ ඒ නීතිමය தත්ත්වය විතරයි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ. බොහොම ස්තුතියි. මම හිතන්නේ Honorable Suwandiri. Honorable Speaker, thank you, sir. We have a statute called ICCPR Act. In that we have accepted a principle that any criminal matter there must be at least one appeal. That has been enacted as law in our country. That is why I said there are whole lot of lacuna in this area of contempt of court. It is true it is the apex court, but we also have a principle subsequently this parliament has enacted where in any criminal matter there must be at least one appeal. So those are matters that needs to be canvassed in the Supreme Court as to whether the Supreme Court itself can act as an appeal court. In several jurisdictions, the Supreme Court, the highest court, has two divisions. They hear appeals also. So in keeping with the principle of ICCPR Act that this Parliament has enacted, there must be at least one appeal from any criminal conviction. So I'm saying this to the Honourable Minister of Justice to have that also in mind. Thank you.